ආයිබෝන් සුබම සුබදැසනක් වේවා. ඒ වගේම මේ ආරම්භන මාසයේ සුබ පළ ගෙනෙන මාසයක් සහ සුව බර මාසයක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අදින් ආරම්භන මේ මාර්තුව කෙසේ වෙතත් මෙවැනි මාසයක තමයි ගිය වසරේ අපට විශේෂයෙන් මේ දැනට මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපිට දරුණු ලෙස දැනෙන්නට පටන් ගත්තේ. ඒ නිසා රටම වහන්න කටයුතු කෙරුණේ මෙවැනි මාසයක. මාස 3කට ආසන්න කාලයක් පුරා ඒ පීඩාව විඳින්නට සිදු වුණා. ඉන් අනතුරුව මේ දක්වාම නිරන්තර අවධානයෙන් අවධානමක් සහිතව ජීවත් වෙන්නටයි ශ්‍රී ලාංකික වැසියන් විදිහට අපටත් මේ මුළු මහත් ලෝකයේ සෑම දිනකටමත් මේ මොහොත වන විටත් සිදුව තිබෙන්නේ. ඒ සම්බන්ධ යම් තොරතුරු වාර්තා පසුවට උපුටා ගන්නට බලාපොරොත්තු වෙන අද දවසේ සිදුවන සුවිශේෂ කටයුත්තක් පිළිබඳව කියමින් දවස ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මාර්තු 1 වෙනිදා ඉඳලා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භනවා. 2020 සාමාන්‍ය පෙළ විභාගයේ නැත්නම් කල්ගිය විභාගයේ තමයි මෙලෙස අද දවසේදී රට පුරා පැවැත්වෙන්නේ. අයදුම්කරුවන් 6,22,352ක්. අයදුම්කරුවන් 6,22,352ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් සාමාන්‍ය පෙළ අද ආරම්භන බවත් වාර්තා කරනවා අද පුවත්පත. ඉහළින්ම අද සිට 10 වෙනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,513කදී මේ විභාගය පැවැත්වෙන බව තමයි සඳහන් කරන්නේ. අද මෙන්න ඒ පිළිබඳව ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කොට තිබෙන ආකාරය දකින්නට පිළිවන්කම අපට තිබෙනවා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ සෞඛ්‍ය ආරක්ෂාවට මුදල් වෙන් කරන්නට සිදු වෙලා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සෑහෙන තැකීමට සිදු වෙලා තිබෙනවා. ඒව ආරක්ෂා කරමින් තමයි මෙවර විභාගයට මුහුණ දීමට සිසුවියන්ට, ඒ වගේම විභාග පරීක්ෂකවරුන්ට, ශාලාධිපතිවරුන්ට, ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සෑම සියලු දෙනාටම සිද්ධ වෙලා තිබෙන්නේ. කෝටි 5ක මුදලක් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වෙන් කොට ඇති බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්. ඒ වගේම යම් හදිසි අවශ්‍යතාවයක් මතුවනොතින් පාවිච්චියට ගැනීම සඳහා විභාග මධ්‍යස්ථාන අමතර විභාග මධ්‍යස්ථාන 40ක් සූදානම් කොට ඇති බවත් විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා මාධ්‍යයට අවධාරණය කරනවා. ඒ සමග සඳහන් කරන්නට ඕනේ කොවිඩ් ආසාදනය වූ 26ක් විභාග අපේක්ෂකයින් මෙවර විභාගයට මුහුණ දෙනවා. දිස්ත්‍රික්කයකට දෙක බැගින් විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් සඳහන් වෙනවා මේ ආසාදිත විභාග අපේක්ෂකයින් වෙනුවෙන්. ඒ වගේම රෝහල් තුල එදෙමින් විභාග ලියන දරුවොත් මේ අතරේ ඉන්නවා. ඒ වගේම තමයි පාසල්වල නිරෝධානයට ලක් වෙමින් විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා පාසල්වල වෙනම පන්ති කාමරයක් ඒ සඳහා විභාග මධ්‍යස්ථානයක් විදිහට සූදානම් කොට ඇති බවත් තොරතුරු වාර්තා වෙනවා. මේ තත්ත්වය උඩ එවැනි අභියෝග මැද මේ කඩයිම සාමාන්‍ය පෙළ කඩයිම පසු කර යන්නට ජය ගන්නට වෙරදරන මෙරට සියලු සිසුවියන්ට 6 ලක්ෂය ඉක්මවන දරුදැරියන්ට සියත අපේ සුභාශිංසන අද උදෙන්ම පිරිනමනවා. සාර්ථකව විභාගයට මුහුණ දෙන්න ඉහළම විශිෂ්ට සාමාර්ථයක් ලබන්න ඔබට හැකි වේවා කියලා. ඒ වගේම විශේෂ දැනුම්වත් කිරීමක් තිබෙනවා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතාගෙන්. මිනිත්තු 45කට එම නැත්නම් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණීමට කටයුතු කරන්න අවම වශයෙන් මිනිත්තු 45කට කලින්වත්. මොකද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒවාටත් මුහුණ දෙමින් තමයි අපට විභාගය සඳහා සූදානම් වන්නට සිද්ධ වන්නේ රටක් විදිහට. ඒ නිසා ඒ කාර්ය කටයුතු පහසු කර ගැනීම උදෙසා කලබලයකින් තොරව සිදු කර ගැනීම උදෙසා විභාග අපේක්ෂකයන්ගේ සහාය අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි විභාග වංචා දූෂණ වැළැක්වීම සඳහා විද්‍යුත් උපකරණ, විවිධ මෙවලම්, විවිධ ආකාරයේ තාක්ෂණ භාවිතයන් සහ අයථා ක්‍රම අනුගමනය කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවත්, එවැනි අයථා ක්‍රම භාවිත කරන විභාග වංචාවලට යම් ආකාරයකින් යම් අයෙක් සම්බන්ධ වුණොතින් දැඩි දඬුවම් විඳින්නට සිදුවන බවත් මෙහිදී අවධාරණය කරනවා. මනම් යලිත් අපේ සුභාශිංසන අද සාමාන්‍ය පෙළ ලියන අපේ රටේ දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. අපි ඊළඟට අවධානය යොමු කරමු තවත් සුවිශේෂ කාරණා කිහිපයක් වෙතින් ප්‍රධාන තැනක් ගන්නවා මේ අද පත්තරයේ තිබෙන ප්‍රධාන සිරස්තලයේම එක රටක්
පොදු නීතියක් වෙනුවෙන් නව යෝජනා අන්තවාදී පල්ලි ඉදිකිරීම තහනම් කිරීම රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මුවාවී සිදු කරන අන්තවාදී සහ රාජ්‍ය විරෝධී ක්‍රියා වැළැක්වීම ඇතුළු අන්තවාදය මුලින් උපුටා දැමීමට යෝජනා රැසක් කියලා තමයි අද මේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් වෙනවා අපට දක්නට ලැබෙන්නේ. එක රටක් පොදු නීතියක්. එක රටක් එක නීතියක් කියන තේමාව ජනාධිපතිවරණයේදීත් මැතිවරණයේදීත් විශේෂයෙන් මේ ජනාධිපතිවරයා ඉදිරියෙන් ලියවුණු සටහන් වුණු එකක් බව අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. නමුත් ඇතැම් දෙනා ප්‍රශ්න කරනවා එක රටක එක නීතියක්ද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් විවිධ අයට විවිධ නීති ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නයත් අහනවා. ඔය අතරේ අපි තවදුරටත් බලමු මොනවද තිබෙන සුවිශේෂ කාරණා කියලා. අපි අරුණ පුවත්පතේ යම් උපුටා ගැනීමක් කරන්නට කැමති පාස්කු සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පෙර ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න කොමිසමෙන් ජනපතිට නිර්දේශ. පාස්කු අවසන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර එහි ඇතුළත් ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය බුද්ධ්‍යංශවලට අදාළ තොරතුරුවල රහස්‍ය භාවය පිළිබඳව සලකා බලන ලෙස ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කොට ඇති බවයි අද අරුණ පුවත්පත ගෙන එන මෙම වාර්තාවේ සඳහන් වෙන්නේ. ඉන් පස්සේ අපි තවදුරටත් දකින්න සුවිශේෂ කාරණා වෙත අවධානය යොමු කරන්නට ඕනේ. දිනමිනේ අද සඳහන් වෙනවා පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් අගරදුගුරු හිමියන්ට මෙතෙක් ලැබී නොමැති බවට යම් වාර්තාවක් අපට පළ වෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ අද දිනමින පුවත්පතේ. මේ සමගම අපි යම් එකාසු කිරීමක් කරන්නට කැමති අගරදුගුරු පදවිය මේ අතරතුර කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කරනවා. එන 7 වෙනිදා මේ විදිහට කළු ඉරිදාවක් විදිහට නම් කරන්නට අගරදුගුරු පදවිය කටයුතු කරන බව සඳහන් වෙනවා. තවමත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු නොවූ බව පවසමින් එයට විරෝධය පෑමක් ලෙස මේ පිළිබඳවත් මාධ්‍යයේ යම් අවධානයක් ඉටුලා තිබෙනවා. උන්ට යුක්තිය ඉටුවීම අරබයා තමයි මේ විදිහට එළඹෙන 7 වෙනිදා කළු ඉරිදාවක් විදිහට නම් කරනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට අපි යම් දේශපාලන අදහස් මතවාද අතරේ දැන් අපි මේ කියපු කළු ඉරිදාව පිළිබඳව අරුණාද වාර්තා කොට තිබෙන ආකාරයක් දැන් දකින්නට ලැබුණා. කළු ඉරිදාවක් එළඹේ කියලා තමයි ඒට සිරස්තල තබා තිබෙන්නේ. ඊළඟට අපි දකිනවා අද පුවත්පතේ අපි කියමින් හිටියේ දේශපාලන වේදිකාව තුල මේ ප්‍රහාරය කොමිෂන් සභා වාර්තා ආදී කාරණා භාවිත වන ආකාරය පිළිබඳව පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් හංගන්න උවමනාව තිබෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න වෙලාව ඇවිල්ලා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශයක් අද පුවත්පතේ පළවී ඇති ආකාරය අපට මෙලෙස දකින්නට පිළිවන්කම තිබෙනවා. මේ අතරේ අපි දකිනවා පාස්කු ඉරිදාවේ සියලු වෙළුම් මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න කිරියල්ල කතානායකට ලියයි කියලා කිරියල්ල මැතිතුමා කතානායකවරයාගෙන් කරන ඉල්ලීමක් පිළිබඳ වාර්තාවකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අද ලංකාදීප පුවත්පතේ. කෙසේ වෙතත් මේ අතරතුරේදී අපට තවත් කාරණාවක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. මේ පත්තර ප්‍රධාන සිරස්තල අතරේ පළ නොවුණාට අසාද් සාලි මහතා යම් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. මේ ප්‍රහාරය සම්බන්ධ කාරණාව නොවේ එය වෙනත් ආකාරයක ඉල්ලීමක්. ඒ තමයි භූමදානය කරන්නට දැන් කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ සඳහා අවසරය ලැබිලා තිබෙනවා. ගැසට් නිවේදනය නිකුත් වෙලා තිබෙනවා. මාර්ගෝපදේශ සැකසෙමින් තිබෙනවා. මේ දක්වා ආදාහනය කළ මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන්න කියලා ඔහු ඉල්ලීමක් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවත් අපට මේ අතරේ දකින්නට ලැබෙනවා. ඔහු එහෙම ඉල්ලනවා. ඒක තමයි අලුත්ම තත්වය. බොහොම දානවලට සුදුසු තැනක් සොයා ගන්නා තෙක් මෘතදේහ ශීතාගාරවල චක්‍රලේඛයත් හිර වෙලා කියලා ඔය අතරේ ලංකාදීප පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙන තවත් අදහස් දැක්වීමකුත් මේ අතරේ දේශපාලන කරලියෙන් අපට මුණ ගැසෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මැතිතුමාගේ අදහස් දැක්වීමක් තමයි මේ එතුමා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය නිසා මුස්ලිම් ජාතිකයන් තවමත් පීඩාවට පත් වෙනවා කියලා.
තවමත් මුස්ලිම් ජාතිකයන් පීඩා විඳිනවා කියලා මේ පාස්කු ප්‍රහාරය නිසා ඔහුගේ දේශපාලන ස්ථාවරය මේ පිළිබඳව අවදි කරනවත් යම් යම් මාධ්‍ය වාර්තා තුළ අපට දකින්නට ලැබුණා. ඒ සමග අපි අද වැඩිපුර පුවත්පත්වල දකින ප්‍රධාන සිරස්තලය වන්නේ කට්ටඩි ගෑනිත් මවත් යකා පන්නන්න වේවැලෙන් තලලා දියණිය මැරිලා දින 3ක් තිස්සේ තොයිලයක් කර වේවැලෙන් ගසා සිහි නැතිව පසු තව තවත් ගහලා ඊළඟට මේ පිළිබඳ මනෝවිද්‍යා විශේෂඥ මතයත් පළ කරලා තිබෙනවා. මේ පාවිච්චි කරලා තිබෙන මේ තොවිලය කියන යෙදුම එහෙම වචනය ගත්තාම මේ කටයුත්තත් එක්ක මොනතරම් දුරට ගැලපෙනවාද කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. පුරාතනයේ ඉඳලා පැවතෙන විවිධ ශාන්ති කර්ම තිබෙනවා. හිරිහැර පීඩාවන් ඉටු සිදු නොවන ආකාරයේ සැබවින්ම සිතක් ශාන්තියක් වන ආකාරයේ යම් යම් ඇදහිලි විශ්වාස මත පදනම් වූ ශාන්ති කර්මත් තිබෙනවා නොකඩවා පවත්වාගෙන එන. ඒ නිසා මේ භාවිතය කෙතරම් දුරට නිවැරදිද කියන එක සිතා බලන්නට ඕනේ පුවත්පතත් කෙසේ හෝ වේවා මේ වෙනත් ආකාරයක වෙනස් විදිහක මේ අමනුෂ්‍යයන් පළවා හැරීමේ වැඩක් ගැනයි මේ වාර්තා ගෙනවිත් තිබෙන්නේ. අද මව්බිම පුවත්පත වාර්තා කරනවා දෙල්ගොඩ නිදා පදනම නිවාස සංකීර්ණයේ ඛේදවාචකය. ආරූඪ යක්ෂණීගේ වේවැල් පහරින් අහිංසක දැරිය මියයයි. යද්දෙස්සියයි දැරියගේ මවයි අත්අඩංගුවට කියලයි සඳහන් කරන්නේ. අද දිවයින මේ ගැන කියන්නේ යකැදුරු කතගේ වේවැල් පහර කෑ දැරිය මරුට කත අත්අඩංගුවට මව පොලිස් භාරයට කඳුබොඩ කඳුලින් තෙත්වේ කියලා සඳහන් කරනවා. දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ සිදු වූ ඛේදනීය සෝචනීය සිදුවීමක් තමයි මෙලෙස අපට කියන්නට සිදුවන්නේ. වයස අවුරුදු 9ක දැරියක් දින කිහිපයක් තිස්සේ මේ කියන කටයුත්ත සිද්ධ වෙලා තිබෙනවා. අමනුෂ්‍ය දෝෂයක් පළවා හරින්නට කියලා ඇයට මුලින් තෙල් සාත්තුවක් කරලා ඊට පස්සේ වේවැල් පහර දිගින් දිගටම පෑ ගණනාවක් මුළුල්ලේ මේ අවුරුදු 9ක පුංචි දියණියකට එල්ල කිරීම පිළිබඳවයි කියන්නේ. මේ අමනුෂ්‍ය දෝෂයක් පළවා හරින්නට අමානුෂිකව එල්ල කරන ලද ප්‍රහාරයක් විදිහටයි මේ සැලකෙන්නේ. කෙසේ වෙතත් රෝහල් ගත කරද්දී මේ දියණිය මිය ගොස් සිටි බව තොරතුරු දැනට වාර්තා වෙනවා සහ මේ පිළිබඳව පරීක්ෂණ දැන ක්‍රියාත්මක වෙනවා. අදාළ අධිසිය අත්අඩංගුවට ගැනීමත් ඒ වගේම මව පොලිස් භාරයට ගැනීමත් මේ තුල සිද්ධ වෙලා තිබෙනවා. අප දැක්ක මාධ්‍ය තුල මේ පිළිබඳ ප්‍රදේශවාසීන්ගේ අදහස් දැක්වීමත් ඒ බොහෝ දෙනා කාරණාව ප්‍රතික්ෂේප කරත් එවැන්නකට යොමුවීම මෙවැනි දෙයක් සිදුවන තුරු අනෙක් අය කොහෙද සිටියේ සහ කාගේ අවධානය යොමු වුණේ නැද්ද මේ අවාසනාවන්ත අවසානය වනතුරු මේ ඛේදවාචකයට දැරිය මුහුණ දෙනතුරු අතරේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා රට පුරාම මෙවැනි ආකාරයේ යම් යම් සිදුවීම් කාලයක් මුළුල්ලේ වාර්තා වෙනවා කියන එකත් විවිධ ඇදහිලි විශ්වාස මත පදනම්ම සිද්ධ වෙන මෙවැනි දේ පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ අය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියන එකත් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අපි කලින් කියවූ වාර්තාවේ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය මතය පළ වෙලා තිබෙනවා. පහර දීමෙන් ලෙඩසුව කිරීමේ කිසිදු හැකියාවක් නැති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රෝමි රූබන් මහතා ලංකාදීපයට පවසන බවත් එහි සඳහන් වෙනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දකින්නට පුළුවන්කම තිබෙනවා. බුද්ධ ශාසන ආගමික සංස්කෘතික අමාත්‍යාංශයේ සියලු ආයතන එක් නිවහනකට වසරකට කෝටි 53ක කුලී ගෙවල කියලා තමයි එහි සඳහන් වෙන්නේ. දිනමින අද ප්‍රධාන සිරස්තලයේ විදිහට අග්‍රාමාත්‍යවරයාගේ දරුව සහිතව මේ පුවත වාර්තා කරලා තිබෙනවා. මේ වාර්තා වගේම මේවා දකිනකොට අපට මතකයට නැගෙන්නේ දැන් මේ පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ නිර්දේශවල මේ ජාතීන් පිළිබඳ ආගමික කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට ඇති බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඒ සමග ඉතාම සුවිශේෂ ඡායාරූපයක් අද දිනමිනේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට අපට මුණ ගැස්සෙනවා. මේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පසුගිය පොහෝ දිනේ පැවති පෙරහැර මංගල්‍යයේ සුවිශේෂ අවස්ථාවක් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා බොහොම සුහද
පිළිසඳරකට යෙදී සිටින ආකාරය රට ඉදිරියට ගෙන යාමේදී මේ දේශපාලනික කාරණා වලදී පමණක් නෙවෙයි අනිකුත් සෑම තැනකදීම මේ කතා බහ පවතිනවා නම් මේ සුහදත්වය තුල ගමන් කරමින් විරුද්ධ විය යුතු තැන විරුද්ධ වෙමින් එකග වන තැන්වලදී එකගත්වය පාමින් ඉදිරියට යන්නට හැකියාවක් තිබෙනවා නම් රට තවත් සුන්දර කරන්න පුළුවන් නේද කියන එක තමයි මේ දකින්න ඕනම කෙනෙකුට ඇතිවන හැඟීම. අපි ඊළඟට එම පුවත්පතේ දකිනවා පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළව ජනපති සාකච්ඡාවක් කැඳවයි කියලත් දිනමින අද වාර්තාවක් ගෙනෙනවා. දිනමින ඒ පිළිබඳ එහෙම වාර්තා තබනකොට අප දකිනවා අද පුවත් වාර්තා අතර දිවයින ඊළඟට ලංකාදීප වාර්තා තුළ විශේෂයෙන් දිවයින වාර්තාවේ දැක්වෙනවා පළාත් සභා ඡන්දය ජුනියේ ජුනි මාසයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රජයේ අවධානය යොමු වෙලා නැත්නම් ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බවට පුවත් වාර්තාවක් ඒ අනුව ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ සම්බන්ධව පොදු ජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවේ මේ සූදානමක පසුවන බවත් දිවයින පුවත්පත යම් පුවත් වාර්තාවක් ගෙනෙනවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අවධානය දෙනවා අද පුවත්පතේ මෙන්න මේ කාරණාව වෙත ආයතනික අවශ්‍යතාව මත සේවය අවසන් කරද්දී උපරිම වන්දිය ලක්ෂ 25ක් වෙයි. පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට බලපාන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි කියලා එහි තවදුරටත් සඳහන් වෙනවා. දැනට මේ පිළිබඳව තිබෙන තැන තමයි එහෙම නැත්නම් තිබෙන වන්දිය තමයි මේන් භාගයක්. 12,50,000කට ආසන්න මුදලක් තමයි දැනට තිබෙන්නේ ලක්ෂ 25 දක්වා. මොකද ඒ මුදල ඉදිරි අනාගතය සැලසුම් කරද්දී ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගෙන මේ ආකාරයෙන් ඉහළ නංවන්නට කටයුතු කරනවා කියලා තමයි කම්කරු අමාත්‍යවරයා නිමල් සිරිපාල් සිල්වා මැතිතුමා ප්‍රකාශ කරන්නේ. ඊළඟට අපි තව දකින්න ඉතාම සුවිශේෂ කාරණාවක් තිබෙනවා. ඒකත් අපි මේ සමගම ඉදිරිපත් කළම ඔබට මේ පුවත් වාර්තා පෙන්වන්නම්. කොවිඩ් පළමු මාත්‍රාව ලබා දීමේදී ලබා දෙන කාඩ්පත සුරක්ෂිතව තබා ගන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ එන්නත ලබා ගන්නා ජනතාවගෙන් ඔබෙන් කරන ඉල්ලීම මෙලෙස අපට දකින්න තිබෙන මනත ඔබට ලබා දෙන පණිවුඩය මෙලෙස අද පුවත්පතේ පළවී ඇති ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ අද පුවත්පතම වාර්තා කරනවා කලාකරුවන්ට කොවිඩ් එන්නත මේ සතියේ කියලා විවිධ කලා කටයුතු වල යෙදෙන අයට නාට්‍ය ශාස්ත්‍රයේ එහෙම නියුතු අය බොහෝ දෙනෙක් දැන් මේ කොවිඩ් ආසාදනය වීම සහ ආශ්‍රිතින් වීම නිසා අසීරුතාවන්ට පත්ව ඇති බවට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ පසුබිම තුල කලාකරුවෝ කියලා කියන්නේ නිරන්තරව සමාජයේ තැන තැන යන්නට වෙන සමාජයේ සමග මුහු වෙන පිරිසක් නිසා ඔවුන්ටත් මේ එන්නත ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ අතරේ අපට දකින්නට ලැබුණ පුවත් වාර්තා තුල පළ වෙලා තිබෙනවා මේ බස්නාහිර පළාත තුල ඒ වගේම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල එන්නත ලබා දීමේ කටයුතු සිදුවන ආකාරය ගැන දිවයින අද වාර්තාවක් ගෙනෙනවා. බස්නාහිර අවදානම් ග්‍රාම සේවා කොට්ඨාසවල 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත. තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වූ බවත් ඒ සමග සටහන් කරමින් තමයි දිවයින අද මේ පිළිබඳව වාර්තා පළ කරන්නේ. තම තමන්ගේ ග්‍රාම සේවා වසම්වල මේ එන්නත ලබා දෙන දිනවකවානු ඒ ප්‍රදේශවල පළාත් පාලන නියෝජිතයෝ ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ ආදී විවිධ අය මාර්ගයෙන් ඔබව දැනුම්වත් කිරීම විශේෂයෙන් සමාජ මාධ්‍ය තුලින් එහෙම නිරන්තරව සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වෙත අවධානය යොමු කරමින් අවධානය දෙමින් කටයුතු කරන්න එන්නත ලබා ගැනීමට යාමේදී අනිවාර්යෙන්ම ජාතික හැඳුනුම්පත රැගෙන යාමට කටයුතු කරන්න කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අප ඒ සමගම විශේෂයෙන් කරන ඉල්ලීමක් තමයි අපි ඇතැම් ප්‍රදේශවල දැක්ක අධික තදබද සිදුවන අවස්ථා මේ ඇවිල්ලා වෙනත් අවස්ථාවක් නොවන බව මේ අවධානම් සහගත අවස්ථාවක් බව වටහාගෙන එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. ඒ හැරුණකොට තිබෙන වාර්තා කීපයක් වෙත අපි අවධානය යොමු කරමු. වී මිල ඉහළ යාමේ වාසිය දැන් ගොවීන්ට ලැබෙනවා කියලා ජනපති ත්‍රිකුණාමලයේදී ප්‍රකාශ කළ බව අද දිවයින පුවත්පත වාර්තාවක් ගෙනෙමින් මුල්පිටු වාර්තාවක් පළ කරමින් සඳහන් කරනවා දකින්නට පුළුවන්. ඒ වගේම දිවයිනේ තියෙනවා පාස්කු කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ උපක්‍රමයක් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා ප්‍රකාශ කරනවා. මේ තුල සිය නායක
නායකයා ඉලක්ක කරගනිමින් කරන ලද වාර්තාවක්. ඒ තුල පෙනෙන්නට තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කරන විනාශ කරන වෑයමක් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ලංකාදීප පුවත්පතට යොමු වද්දී තවදුරටත් දකින්න පුළුවන් ජනාධිපතිවරයාට අදාළ කාර්යන ජනාධිපතිවරයා සම්බන්ධ පුවත් වාර්තාවක්. පාසල්වල ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි පරිගණක ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට ජනපති උපදෙස් කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් මේ ගම සමග පිළිසඳරාදී වැඩසටහන්වලදී ජනාධිපතිවරයා අවධානය යොමු කරන කාරණා සහ දැනුම්වත් වන කාරණා වෙත විසඳුම් ලබා දීම සඳහා ඉතා ඉක්මනින් කටයුතු කරන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. විවිධාකාරයේ තවත් බොහෝ පුවත් වාර්තා අද දවසේ අපට දකින්නට පුළුවන්කම තියෙද්දී මව්බිමේ වාර්තාවක් තිබෙනවා. දිහිවර බෝට්ටු 10000ක් සමග දේවානන්දා ඉන්දිය මුහුදු සීමාව වටලන්නේ ඇයි? තාම ගිහිල්ලා නැහැ. ඔහු කියන්නේ දිගින් දිගටම ඉන්දිය දිහිවරයින් මුහුදු සීමා උල්ලංඝනය කරනවා නම් ශ්‍රී ලාංකීය දිහිවරයින් සමග බෝට්ටු 10000ක් අරගෙන ගිහිල්ලා මේට විරෝධය පාන්න Taman බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඩග්ලස් දේවානන්ද ඇමතුමා කියන්නේ. දාරළුවේ ඉපැරණි නුගගස ගිනි තැබූ ආදායම් නිලධාරියා අත්අඩංගුවට කියලාත් අද මව්බිම පුවත් වාර්තාවක් ගෙන එද්දී ලංකාදීප ආදර්ශවත් ක්‍රියාවක් පිළිබඳ වාර්තාවක් අපට මුණ ගැසෙනවා. කොවිඩ් ආසාදිත මිතුරිය දින 5ක් නිවසේ තියාගත් සිසු මිතුරිය විදුහලෙන් ඇගී. බරට බරේ තෑගිත් පිරිනැමේ. තමන්ගේ ගෙදර තමන් එකට ජීවත් වෙන සමීප ඥාතීන් පවා කොවිඩ් ආසාදිතයි කිව්වහම ඒ තිබිච්ච සැලකුම් ඒ තිබිච්ච බැඳීම් අමතක කර දමන ඇතමුන් සිටින බවට තොරතුරු පළ වෙද්දී මෙවැනි ආදර්ශවත් දරුවොත් මේ රටේ ඉන්නවා. ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ දියණියක් මේ කියන ආසාදිත දියණියගේ දෙමව්පියෝ ආසාදිත බවට හඳුන ගන්නවා. ඇය මේ ගෙදර ඉන්නවා. ඒ ඇය සහ ඇගේ ආදරණීය පවුලේ අය කිසිලෙසකවත් ඒ දියණිය පිටස්තර දියණියක ලෙස සලකා පිටමං කරන්න මධ්‍යස්ථානයකට යවන්න කටයුතු නොකර බොහොම වුණුත් ආරක්ෂා වෙමින් මේ දියණියත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි රිපන් බාලිකා දියණියට මේ සුවිශේෂ ඇගීම. එවැනි දියණියෝ දෑට වාසනාවක් කියන්නටයි ඕනේ. එවැනි පුවත් තව තවත් අපට අසන්ට දකින්නට ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට අද සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව සඳහන් කරන්නට ඕනේ. අපි ආරම්භ කළේත් අද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුභාශිංසන එක්කාසු කරලා අද සිට විශේෂ බස් සේවාවක් විශේෂයෙන්ම දිවයිනේ සඳහන් වෙනවා. ඕලෙවල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංගම නොඅඩුව සූදානමින් සිටින බව. කොමුණත් මෙවර මේ සාමාන්‍ය පෙළ ලියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිළිතුරු ලියන්නට වෙනවා. මගහැරුණු කාලය කියන ප්‍රශ්නයටත් ඒටත් පිළිතුරු සපයා ගනිමින් තමයි විභාග ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට දරු දැරියන්ට සිදුවන්නේ. ඔවුන්ට එය සාර්ථකව ඉටු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සියල්ල ලැබේවා කියලා පතමින් පුවත්පත් වාර්තා ඉදිරිපත් කිරීම සමාප්ත කරමින් කෙටි විරාමයක් ගන්නවා. අද දවසේ පිළිසඳර වෙත යොමු වන බලාපොරොත්තුවෙන් අද පිළිසඳර සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමල චන්ද්‍ර මහතා සමග අපි ඒ කතා බහෙන් යලි මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.